ඉස්සර ඉස්සර ජනාධිපතිවරයාට රෙස්පෙක්ට් සර් කී ලියපු තරුණියෝ දැන් ඒගොල්ලෝ Facebook වගේ සමාජ මාධ්‍ය ජාලාවල ලියන්නේ රෙස්පෙක්ට් ඩෝසර් කියලා. දැන් සර් ඩෝසර් වෙලා තියෙන්නේ. මේ සියලුම කැලෑව ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ දැනට රජයේ ඉඩම්වල පදිංචි වෙලා ඉන්න අයට ඒ ඉඩම්වල හිමිකාරීත්වය පැවරීම සඳහා වන නීත්‍යානුකූල ලේඛන නිකුත් කරනවා. සැප්තැම්බර් මාසේ 30 වෙනිදා ඉල්ලුම්පත් යොමු කරන්න. එතනින් පස්සේ ඒ ඉල්ලුම්පත් සඳහා වන හිමිකම් ඔප්පු නිකුත් කරනවා. ඒකට අදාළ දැන් මේ අයදුම් පත්‍රයක් නිවේදනයක් සමගම නිකුත් කරලා තියෙනවා. මේ අයදුම් පත්‍රය ගත්තට පස්සේ මේ අයදුම් පත්‍රයේ කිසිම තැනක මේ එක තැනක නිකන් අහලා තියෙනවා කොච්චර කල් ඉඩමේ පදිංචි වෙලා හිටියද කියලා. ඒ ඇරෙන්න ඒක තහවුරු කර ගැනීම සඳහා කිසිදු ක්‍රමවේදයක් මේකේ සඳහන් වෙලත් නැහැ. ඒකට දැන් ඊටාම පැහැදිලි මේ කරන්න යන්නේ අපි කලිනුත් අනතුරු හඟවා තිබුණු ආකාරයටම රජයේ ඉඩම් රජයේ වනාන්තරවල බලහත්කාරයෙන් පදිංචි වී සිටින දේශපාලන හෙන්චයියන්ට ඒව නීත්‍යානුකූලව පවරා දීමකට තමයි මේ සූදානම් වෙන්නේ. ඊටාම් පැහැදිලි අනිත් එක මේ සැප්තැම්බර් 30 දිනේ දාලා තියෙන එක ඇතුලේ අද වුණත් ගිහිල්ලා ඉඩමක් අල්ලලා සැප්තැම්බර් 30ට ආයදුම් පතක් නිකුත් කරන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේක ඇතුලේ ලංකාවේ විශේෂයෙන් වනාන්තර සහ අනෙකුත් රජයේ ඉඩම් බරපතල අවදානමකට ගොදුරු වෙලා තියෙනවා. දීර්ඝ කාලීනවම ගත්තොත් එහෙම ආණ්ඩුවට ඕන වෙලා තිබුණා මේ රජයේ ඉඩම් විවිධ සමාගම් සඳහා සහ තමන්ගේ දේශපාලන ආධාරකරුවන් සඳහා නිදහස් කරන්න. ඒක දිගින් දිගටම වෙමින් තිබුණා. මේ සඳහා හොඳම උදාහරණයක් සපයනවා සෝමාවතී රක්ෂිතය. සෝමාවතී රක්ෂිතය දේශපාලන හිතවතුන් සඳහා ඉඩම් නිකුත් කිරීම කරලා තිබුණා. ඊට පස්සේ මෑත කාලේ ගත්තට පස්සේ ඊටාම වේගෙන් කැලෑ විනාශ කිරීමක් යනවා. වනාන්තර විනාශ කිරීම ඉතා වේගෙන් යනවා. ඒක පළවෙනියටම මුලින්ම මේක පිළිබඳ ආందోලනාත්මක සිදුවීම ආවේ සිංහරාජ වනාන්තරයට අදාළව. සිංහරාජ වනාන්තරය අද්දරින් මීටර් 1320ක් විතර දිග කොටස් තුනක කොටසක් මීටර 1.5ක් විතර කැපෙන විදිහට සිංහරාජ වනාන්තරයේ අසලින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගයක් තනනවා කියන තැනින් තමයි මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලාම ආවේ. ඊට පස්සේ ආනවිලුන්දාව කඩුලාන් රක්ෂිතය විනාශ කිරීම, වනාත විල්ලුව රක්ෂිතය ගිනි තැබීම, එනසාල් වගාව සඳහා නකල්ස් වනාන්තරයේ කොටසක් ගිනි තැබීම, රත්මලේ රක්ෂිතය අක්කර 105ක්, ආණ්ඩියාහින්න රක්ෂිතය අක්කර 30ක්, උඩවලව රක්ෂිතය අක්කර 40ක්, අනුරාධපුරයේ ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණය කරනවා කියලා මහා පරිමාණව ඒකේ අවුරුදු 100 ගණන් පැවතුණු ගස් කපා දැම්මින් තිබුණා. වනාත විල්ලුව රක්ෂිතයේ අක්කර 100ක පමණ කොටසක් විනාශ වුණා. ඇතාබැඳි වැව ආණ්ඩියාහින්න රක්ෂිතයේ අක්කර 30ක්, විල්මුල්ල රක්ෂිතයේ අක්කර 30ක්. ඊට අමතරව නකල්ස් රන්දෙනිගල මොරවැව කිරින්ද ඒ වගේ රක්ෂිත විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තියෙනවා. ඊයේ හෝ පෙරේදා වෙද්දී අපි දැක්කා පත්තරවල ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. මේ ආසන්න මාස එකහමාරක විතර කාලය ඇතුලේ කියන්නේ ආණ්ඩුව මැතිවරණයෙන් පසුව බලයට පත් වූ දින සිට ගෙවුණු කෙටි කාලය ඇතුලේ මාස දෙකකට ආසන්න මාස දෙකකට අඩු කාලය ඇතුලේ දවසකට වනාන්තර අක්කර 3ක් බැගින් කපා දමමින් තියෙනවා කියලා. වේගය දවසකට අක්කර 3ක් ගානේ කපා දමමින් තියෙනවා කියලා දැන් මේ මැතිවරණයෙන් පසුව බලය ලබා ගැනීමත් සමග උමතුවෙන් වගේ වියරුවෙන් වගේ පිස්සෝ වගේ කැලෑ කපන්න පටන් අරන් තියෙනවා. ඒ සියල්ලට සම්බන්ධයි ආණ්ඩුවේ දේශපාලඥයෝ. උට දේශපාලඥයෝ ප්‍රාදේශීය මට්ටමින් කැලෑ කපමින් ඉන්නවා. ජනාධිපතිවරයා සිංහරාජ රක්ෂිතය කපා දැමීම සඳහා දින 90 මේක කපලා පාර හදලා ඉවර කරන්න කියලා නියෝග නිකුත් කරද්දී අපි ඔක කිව්වා ගුරා හිටගෙන කරන දේ ගෝලයා දුව කරනවා කියලා. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. ගුරා ගිහිල්ලා සිංහරාජ රක්ෂිතය කපන්න කියලා නියෝග නිකුත් කරලා ආවට පස්සේ අර මේ පරිසරවේදීන් නිසා සංවර්ධනය කරන්න බෑ කියලා තමන්ගේ දේශපාලන හෙන්චයියෙක් ලව්ව කියවගෙන ඒකට hina වෙලා අනුමත කරලා ආවට පස්සේ දැන් ගෝලයෝ දුව හැමතැනම මේක කරනවා සහ මේවට අදාළ කිසිදු පියවරක් ගන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ආනවිලුන්දාවේ කඩුලාන් රක්ෂිතය විනාශ කරේ නිශ්චිතවම අර ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සොහොයුරෙක් සනත් නිශාන්තගේ සොහොයුරා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා. එතකොට ඔහු සම්බන්ධ කිසිදු පියවරක් මේ වෙනකල් අරගෙන නැහැ. ඔහු සම්බන්ධ පියවරක් කරන්නේ නැහැ. වනාත විල්ලුව රක්ෂිතයට අදාළව අපි දැක්කා සීබි රත්නායක අමාත්‍යවරයා ගිහිල්ලා කියනවා එතන නැවත කැලේ වවනවා. ඒක කොළ පාට කරනවා කියලා. දැන් මෙතන ප්‍රශ්නේ මේක කොළ පාටට තියනවද නිල් පාටට තියනවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. දුමුරු පාටට තියනවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කාලයන්තරයක් තිස්සේ තිබුණු ඊටාම් වටිනා වනාන්තරයක් විනාශ කරලා ඊට පස්සේ
ඒක දැන් ඒකේ ආයේ පැලවවනවා කිව්වොත් දැන් ඕක ජනාධිපතිවරයාත් ඕකම කරා. ජනාධිපතිවරයා සිංහරාජ රක්ෂිතේ කපන්න කියලා ගිහිල්ලා ලංකාගම පැලබෙදුවා. දැන් මේගොල්ලන්ගේ ආදර්ශ පාඨය බවට පත් වෙලා තියෙන්නේ කැලයක් කපමු පැලයක් හිටවමු. කැලයක් කපමු පැලයක් හිටවමු කියලා තමයි ආදර්ශ පාඨය වෙලා තියෙන්නේ. දැන් මේ පාරවල් අයිනේ මල්ගස් හිටවනේව කතා කරන පරිසරය කියලා. අපිට මතකයි පහුගිය කාලේ පරිසරය ආරක්ෂා කරන්න කී මේ පෝස්ටර් ඇලුවම තමයි පරිසරය විනාශ වෙන්නේ. ඒ නිසා පෝස්ටර් අලවන එක නවත්තන්න ඕන කියලා තාප පාට කරන්න ආපු අය තමයි දැන් මේ වනාන්තර මහා පරිමාණව විනාශ කරමින් තියෙන්නේ. දැන් ඒ අතර අපිට වාර්තා වුණා අලුතෙන් හන්තානේ දුනුමඩලාව රක්ෂිතේ රැට ලොකු සද්ද එනවා කියලා බලනකොට රෑ දේශපාලන ආධාරකරුවෝ ගිහිල්ලා ගස් කපන්න පටන් ගන්න තියෙනවා මුළු රටේම දැවැන්ත විනාශයක් කරමින් යනවා. ඒත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පහත රට වැසි වනාන්තර දැනට ඉතුරු වෙලා තියෙන විශාල ප්‍රමාණයක් තිබිලා දැනට ඉතුරු වෙලා තියෙන්නේ ලංකාවේ සමස්ත භූමියෙන් 1.9ක් විතර. උඩ රට වැසි වනාන්තර කඳුකර වැසි වනාන්තරයි අර්ධ උපකඳුකර වැසි වනාන්තරයි ඉතුරු වෙලා තියෙන්නේ සමස්ත භූමියෙන් 1.1ක් විතර. ඒ කියන්නේ මුළු සමස්ත භූමියෙන් වැසි වනාන්තර දැන්ට ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නේ මුළු භූමියෙන් මේ වර්ග කිලෝමීටර් 65610න් 103ක ප්‍රමාණයක විතරයි වැසි වනාන්තර ඉතුරු වෙලා තියෙන්නේ උඩ රට වැසි වනාන්තර සහ පහත රට වැසි වනාන්තර කියන දෙකම. ඒකට දැවැන්ත විනාශයක් මෙන්න මේ වැසි වනාන්තර වලට වෙමින් යනවා. එකක් තමයි මේ වැසි වනාන්තර වලින් 65%යි දැන්ට රක්ෂිත කියලා නම් කරලා තියෙන්නේ. ඉතුරු 135 එක්ක අවශේෂ වනාන්තර කියන ගණයේ තියෙන්නේ. එහෙම නැතිනම් ඒවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් හසුරුවන වනාන්තර ලෙස තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවශේෂ වනාන්තර ආරක්ෂා කරන්න දාලා තියෙන 5 ඇලයිරක් 2001 චක්‍රලේඛය අහෝසි කරන්න සැප්තැම්බර් 9 වෙනිදා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ආවා. ඒකට ඒ යෝජනාවට මොකද වුනේ කියලා තාම දැනගන්න විදියක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ 5 2001 චක්‍රලේඛය අහෝසි කරපු ගමන් ආරංචි විදියට හෙක්ටයාර් ලක්ෂ 5ක් වාණිජ භෝග වගාවන් සඳහා සමාගම් වලට දෙන්න විනාශ කරමින් තියෙනවා. ඒ විනාශ කිරීමට ඕන කරන පූර්වාදර්ශය ඒකට ඕන කරන පදනම හදාගන්න තමයි මේ සිංහරාජ කැලේවට තියෙන අවශේෂ වනාන්තර වලට අත තියන්න ගත්තේ. ඒ විතරක් නෙවෙයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම්. ඒකට දැන් මේ ඉඩම් වලට අදාළව තමයි මේ ගැසට් එකත් නිකුත් කරලා තියෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම් අවශේෂ වනාන්තර ලෙස 5/2001 චක්‍රලේඛයට අයිති ඉඩම් ඒ ඉඩම් මංකොල්ල කැම සඳහා. ඒ නිසා මුලින්ම කරන්නේ ජනතාවට ඉඩම් දෙනවයි කියලා ඔය ඉන්න කාට හරි ඔප්පු ටිකක් දෙනවා. මේකේ ඇත්තටමත් ඉන්න අය ඉන්නේ. ඒ අයට ඔප්පු දෙනවා. ඒ දෙන අතර දේශපාලන ආධාරකරුවන්ට ඔප්පු දෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා දැන් මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට සහ අවශේෂ වනාන්තර ලෙස 5/2001 චක්‍රලේඛයෙන් ආරක්ෂා කරලා තියෙන වනාන්තරවල ඉඩම් වලට මේ විදිහට අත තියෙනවා කියලා කියන්නේ ඒ පූර්වාදර්ශයෙන් පටන් අරගෙන දැන් මේ හදන්නේ මිනිසුන්ට ඉඩම් දෙන්න නෙවෙයි මේ හදන්නේ කෙලින්ම සමාගම් වලට ඉඩම් දෙන්න. මොකද අපි මේ ප්‍රශ්නේ ලංකාගමට පාර කපනවා කියන වෙලාවෙත් කිව්වා. අපි ඊටාම් පැහැදිලිව කිව්වා අපිට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාගමේ ඉඳලා නෙළුවට පාරක් කපන එකේ නෙමෙයි. බලන අයට පේන්නේ ලංකාගම ඉඳලා නෙළුවට පාරක් කපනවා වගේ. හැබැයි ඇත්තට වෙන පාරක් මේ කපන්නේ. මොකද්ද ඒ කපන පාර? ඒ කපන පාර තමයි රටේ දැනට පවතින නීතිය උල්ලංඝනය කරන ජනාධිපතිවරයාත් මැදිහත් වෙලා. වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව රක්ෂිතයක් ලෙස නම් කරලා තියෙන භූමියකට ඇතුල් වෙන්න පවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ගන්නවා. ඒකට ඒ නීතිය අමුමේ උල්ලංඝනය කරා. ජාතික උරුම වන භූමි පනතට අනුව ජාතික උරුමයන් ලෙස නම් කරපු වනාන්තරයක කිසිදු සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඒකට අදාළව පාරිසරික ඇගයුම් වාර්තාවක් ගන්න ඕනේ මධ්‍යම පරිසර අධිකාරිය. ඒකට එහෙම එකක් ගත්තේ නැහැ. ඒ නීතිය කැඩුවා. ඒ විතරක් නෙවෙයි සිංහරාජ රක්ෂිතය ලෝක උරුමයක් නිසා යුනෙස්කෝ එකේ ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා ඒකත් කැඩුවා. එතකොට මේ යන්න හදන පාර මේක ලංකාගමට යන පාර නෙවෙයි මේක අත්නෝමතිකත්වයේ කරා යන පාර. මේක පාරිසරික විනාශය කරා යන පාර. මේ යන්න හදන්නේ ලංකාවේ නීතිත් කඩලා ජාත්‍යන්තර නීතිත් කඩලා ජනාධිපතිවරයා Tamanට හිතෙන විදිහට දැන් අර දවස් 90න් පාර කපන්න කිව්වේ. දවස් 90න් පුළුවන් ද අඩුම ගානේ දවස් 90න් පුළුවන් ද පාරිසරික ඇගයුම් වාර්තාවක්වත් නිකුත් කරගන්න බෑ. ඒ නිසා කිව්වේ දැන් මට කැමති දේවල් මම කරනවා කියන සංඥාව දීලා තියෙන්නේ ඉතුරු හැම එකෙම වගේ. ඇමති මණ්ඩල වෙන් කිරීමේදී හැම එකෙදිම කැමති දේ කරනවා කියලානේ කියේ. දැන් එතෙන්ට තමයි යමින් තියෙන්නේ. මේක අතිශය භයානක එකක්. දැන් මේ වගේම බරපතල මේකටම අදාළ බරපතල සිදුවීමක් තමයි ගංගාවල වැලිගොඩ දැමීම පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි කලිනුත් කිව්වා මේ ආණ්ඩුව බලයට ආවේ. දැන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියලා තියෙන්නේ අලුතෙන් වනාන්තර වවනවා කියලා. ලංකාවේ මුළු භූමියෙන් 30ක් වනාන්තර හැදෙන විදිහට අලුතෙන් වනාන්තර වවනවා කියලා තමයි කියලා තියෙන්නේ. හැබැයි ඇවිල්ලා කලේ තියෙන කැලෑ ටිකත් කපන්න ගත්තා. ඒවට අදාළ සම්පූර්ණ නීති රීති උල්ලංඝනය කරා. පවතින නීති පවා උල්ලංඝනය කරා. දැන් ඉස්සර ජනාධිපතිවරයාට රෙස්පෙක්ට් සර් කීකේ ලියපු තරුණියෝ දැන් ඒගොල්ලෝ Facebook වගේ සමාජ මාධ්‍ය ජාලාවල ලියන්නේ රෙස්පෙක්ට් ඩෝසර් කියලා. දැන් සර් ඩෝසර් වෙලා තියෙන්නේ. සියලුම කැලෑවල් ඩෝසර් කරමින් යනවා.
එතකොට එක පැත්තක් මැතිවරණ පොරොන්දුවක් කඩමින් වනාන්තර විනාශ කරමින් ගියා. ඒ වනාන්තර විනාශ කිරීම සම්බන්ධයි. මේ වනාන්තර වලට දැන් මේ වනාන්තර ඉඩම් වලට ඔප්පු ලබා දීම මේවා සම්බන්ධයි MCC එකත් එක්ක. මොකද මේ MCC එකේ MCC ගිවිසුමේ කොටසක් මේක. මුලින්ම කරන්නේ ජනතාවට ඉඩම් දෙනවා කියලා මේ ඉන්න රජයේ ඉඩම් වලට ඔප්පු ලබා දෙනවා. මුලින් ජනතාවට දෙනවා ඊට පස්සේ ජනතාවගෙන් මේවා මිලදී ගන්නවා සමාගම්. ඉතින් ඒක තමයි MCC එකේ උනේ. දැන් MCC ගිවිසුම ඉදිරියේදී අස්සම් කරන්න බලාගෙන හරි ඒක අස්සම් නොකර ඒකෙන් කරන වැඩේ කරන්න යන්නේ. ඒකෙන් අවසානයේදී කරන්න නියමිත දේ ඉටු කරන විදිහට තමයි මේ නීති රීති සකස් කරමින් තියෙන මේ චක්‍රලේඛය මේ 21.92 ඇලයිරක් 36 කියන සැප්තැම්බර් 10 වෙනිදා නිකුත් කරපු චක්‍රලේඛය මේක ඒකට හොඳ නිදසුනක්. දැන් සැප්තැම්බර් 9 වෙනිදා 5/2001 චක්‍රලේඛය අහෝසි කරන්න කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් නිකුත් වෙනවා. ඊට පසුවදා මේ ගැසට් නිවේදනය නිකුත් කරනවා වනාන්තර ඉඩම් සහ රජයේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්න අයට ඔප්පු නිකුත් කරා. සැප්තැම්බර් 30 දක්වා ඔන්න 29 වෙනිදාට ගිහිල්ලා ඉඩමක් අල්ලගෙන 30 වෙනිදා වෙද්දි අයදුම්පත් බාර දෙන්න පුළුවන්. එතකොට මේක ඊටාම් බරපතල විනාශයක්. අනිත් පැත්තෙන් ආවේ ගංගාවල වැලි සම්බන්ධ ප්‍රශ්නේ. එතකොට වැලි ප්‍රවාහනය සඳහා තියෙන බලපත්‍රකමේ අවුරුදු 100ක් විතර 100 වසක් තිබුණු වැලි ප්‍රවාහන බලපත්‍රකමේ අවලංගු කරා. ඒක අවලංගු කිරීම රටේ නීතියට පටහැනිව ගියේ. ඒක නීති විරෝධී කියලා අවසානයේදී අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. දැන් අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා මේක නීති විරෝධී නිසා වැලි ප්‍රවාහන බලපත්‍ර නැවත බලාත්මක කරන්න කියලා. දැන් කරන්නේ වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනවා පොලිසියට කියලා තියෙනවා ඒවා අල්ලන්න එපා කියලා. ඒ නිසා බලපත්‍ර නෑ වගේ තමයි දැන් ඇත්ත තත්ත්වය තියෙන්නේ. මේ අතර තමයි මනම්පිටියේ ප්‍රශ්නේ වුනේ. පසුගිය සෙනසුරාදා මනම්පිටිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටිය ආශ්‍රිත මහවැලි ගඟේ වැලිගොඩ දැමීම පිළිබඳ ප්‍රශ්නේ වුනේ. දැන් මනම්පිටිය ආශ්‍රිත ප්‍රදේශය රක්ෂිතයක්. රක්ෂිතයක් නිසා වන සංරක්ෂිතයක් තුල වැලිගොඩ දැමීම නීතියෙන් තහනම්. නමුත් මනම්පිටියේ ගඟේ වැලි ඇවිල්ලා ඒ වැලි වලින් සෑන්ඩ් බාස් හැදිලා තියෙනවා. වැලි ගොඩවල් තියෙනවා වතුර ගලා යාමට බාධා වෙන. ඒ නිසා ගම් වතුර ඇති වෙනවා. මේකත් එක්ක තමයි 2007 වසරේදී නඩුවක් විභාග වුණා අධිකරණයේ මේකට අදාළව 2008 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ගම් වතුර ඇතිවීම පාලනය කිරීම සඳහා ගඟේ තියෙන සෑන්ඩ් බාස් ඉවත් කරන්න රජයට අනුමැතිය දෙනවා. ඒක තමයි පළවෙනි එක. තනි පුද්ගලයන්ට බෑ, ජාවාරම්කරුවන්ට බෑ, රජයට අනුමැතිය දෙනවා වැලි ඉවත් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දෙවණියට තියෙනවා කොළඹ ආශ්‍රිතව ඉදිකිරීම් කර්මාන්තය සඳහා වැලි හිඟයක් පවතිනවා නම් ඒ ඉවත් කරන වැලි කොළඹ ගෙනලා විකුණන්න රජයට අනුමැතිය දෙනවා. එහෙම තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තියෙන්නේ. ඒ තීන්දුවට අනුව තමයි 2008 අවුරුද්දේ භූවිද්‍යා හා පතල් කාර්යාංශයට අනුබද්ධව GSMB Technical Services කියන සමාගම හැදුවේ. GSMB Technical Services සමාගමේ කොටස් වලින් 60%ක් තියෙනවා GSMB එකට. ඒ කියන්නේ භූවිද්‍යා හා පතල් කාර්යාංශයට. කොටස් වලින් 20%ක් තියෙනවා එප්පාවල පොස්පෙට් සමාගමට. කොටස් වලින් 20%ක් තියෙනවා මැණික්කා ස්වර්ණබරණ අධිකාරියට. ඒ විදිහට තමයි මේ සමාගම පූර්ණ රාජ්‍ය සමාගමක් විදිහට හැදුවේ. හදලා ඒ රාජ්‍ය සමාගම වැලි ගොඩ දැමීම සඳහා වන කටයුතු පටන් ගත්තා. එතකොටම ආවා දැන් මේ වැලි ඉදිකිරීම් කර්මාන්තය සඳහා වැලි ගොඩ දාන එකට නෙවෙයි අධිකරණ අනුමැතිය හම්බෙලා තියෙන්නේ ගම් වතුර පාලනයට. ඒ නිසා එක මංකඩක එතන මංකඩවල 179ක් තියෙනවා. මංකඩවල 179න් එක මංකඩකින් වැලි කියුබ් එක ගානේ දවසකට ගොඩ දාන්න තමයි මේ අධිකරණ අනුමැතියක් ලැබිලා තියෙන්නේ. ඒක කරද්දී මුල්ම කාලේ මේක කරේ ඒ වෙනකොටත් පාරම්පරිකව මංකඩ බාරව හිටපු අය වැලි ගොඩ දැමමින් හිටපු අයයි තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ඉන්න සමෘද්ධිලාභීන්ගෙන් තෝරාගත්ත පිරිසකුයි දාලා තමයි මුලින් වැලිගොඩ දැමීම පටන් ගත්තේ. ඊට පස්සේ 2015 අවුරුද්දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඔහු තීරණයක් ගත්තා මේ මංකඩ පාලනය කරන අයව මෙතනින් ඉවත් කරලා ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම රජයේ යටතට ගන්න වැලිගොඩ දැමීම. ඒකට අනුව තමයි GSMB Technical Services සමාගම සේවකයෝ 800ක් පමණ බඳවගෙන ඍජු සේවකයෝ 800ක් විතර බඳවගෙන ඔවුන් හරහා වැලිගොඩ දැමීම පටන් ගත්තේ. රජයෙන් ඒක කළේ මොකද අධිකරණ නියෝගයක් තියෙන එක රජයෙන් කළ යුතුයි කියලා. එතන ලොකු ප්‍රශ්න වුණා. එකක් තමයි වැලි ගොඩ දාන කෙනාට කියුබ් එකක් ගොඩ දානකොට ගෙවන්නේ රුපියල් 2200යි. හැබැයි මේ රාජ්‍ය සමාගම එක විකුණන්නේ 4200යි. අධික ලාභයක් ඒගොල්ලෝ වැලි කියුබ් එකකින් ගන්නවා අර වැලි ගොඩ දාන්න මහන්සි වෙන කෙනාට ඒක දෙන්නේ නැතුව. ඉතින් ඒක ඇත්තට මේගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ අර පොළොන්නරු බෞද්ධ සංගමයට රුපියල් 150ක් දෙන්න කියලා ජනාධිපති කාලේ මෛත්‍රීපාල සිරිසේන නියෝගයක් පැනෙවුවා. ඉතින් ඒ බෞද්ධ සංගමය යාට සම්බන්ධ එකක්. ඒක හරහා තමයි මේකේ ඔක්කොම මේ ගරානාම ගියේ. ඊට පස්සේ බෞද්ධ සංගමයේ කතාව පැත්තකින් දාලා දැන් කියලා දිනවා දිසාපතිට දෙන්න කියලා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දෙන්න කියලා රුපියල් 150. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ දැන් රාජ්‍ය භාගය යනවා GSMB එක හරහා භූවිද්‍යා පතල් කාර්යාංශය හරහා රජයට. ඒතකොට දැන් මේ වැලි ගොඩ දාන අය ගත්තොත් එහෙනම් මේගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් ඒගොල්ලන්ට මේ වෙනකල් සේවා ලිපියක් දීලා නැහැ. ඒ ගොඩක් අයට සේවක අර්ථසාධක අරමුදල
සඳහා ඒ අයව දායක කළා නැහැ. සමහර අයගේ මුළු දීමනාවෙන් මුළු වැටුපෙන් 100%ක් අර්ථසාධකයේ සඳහා කපනවා. නමුත් ඉතුරු 112 සමාගමෙන් දාලා නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. එයාට අඩුම ගානේ මේ සේවකයෝ 800කට යන්න වැසිකිළියක් නැහැ. යන්න වැසිකිළියක් නැහැ. එයාට කෑම කන්න ඊටාම මේ අපිරිසිදු මට්ටමේ කූඩාරමක තමයි කන්න තියෙන්නේ. ඒතර මේ ප්‍රශ්න මෙහෙමම තියෙද්දි මේ ආණ්ඩුව තීරණය කළා තියෙනවා දැන් රජයේ මැදිහත් වීම නවත්තලා නැවත පෞද්ගලික ජාවාරම්කරුවන්ට වැලිමංකඩවල ටික දෙන්න. විශේෂයෙන් පොළොන්නරුවේ മന്ത്രിවරයා විදිහට ඉන්න අලි රොෂාන් මේකට මැදිහත් වෙලා තියෙනවා. તો ඔහුගේ ආධාරකරුවෝ දාගෙන දැන් වැලිමංකඩවල ටික නැවත ජාවාරම්කරුවෝ ගන්න යනවා. ඒක කරන්නේ අධිකරණ තීරණයත් පටහැනි. අධිකරණ තීන්දුවටත් පටහැනිව ඒක කරන්න යනවා. අන්න ඒක කරන්න යන වෙලාවේ තමයි මේකෙන් ප්‍රශ්න කීපයක් එනවා. එකක් තමයි රාජ්‍ය ආදායම අහිමි වෙනවා. රජයට විශාල ආදායමක් හම්බ වෙනවා මේකේ ඒක අහිමි වෙනවා. ඒව ඔක්කොම යනවා අර ජාවාරම්කරුවන්ට. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේකෙන් විශාල පරිසර හානියක් වෙන්න නියමිතයි. මොකද දැනටමත් ගඟේ වැලිහාර ණය කියන ගම් පතුලේ ගල මතු වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් රජයෙන් හාරනකොට මේක යම් විදිහේ නිශ්චිත මේ ස්ටෑන්ඩඩ් එකක් ප්‍රමිතියක් සහිතව මේක කරන්නේ. හැබැයි දැන් මේ පෞද්ගලික ජාවාරම්කරුවන්ට වැලි හරන්න දුන්න ගමන් මැද වැලි නැත්තම් ඒක ගලමතු වෙලා නම් තියෙන්නේ ඉවුරු හරන්න පටන් ගන්නවා. මහවැලි ගඟම විනාශ වෙන්න නියමිතයි මේකේ. මහවැලි ගඟ විනාශ වෙන්න නියමිතයි. දැනටමත් ත්‍රිකුණාමලය හරහා ලුණු සහිත ජලය මුහුදු ජලය ගඟ දිගේ උඩට එනවා. ඒක විසින් ජනතාවගේ පානීය ජල ප්‍රශ්නේ, ජනතාවගේ කුෂිකර්මාන්තයේ ප්‍රශ්නේ සියල්ලම අවුල් වෙලා තියෙනවා. මේවා ඉදිරියේදී තව අවුල් වෙන්න නියමිතයි. ප්‍රශ්නේ උනේ මේ සමාගම අහෝසි කරලා සමාගම එතනින් අයින් කරලා සමාගමේ නාමික මැදිහත් වීමක් යටතේ ජාවාරම්කරුවන්ට දෙන්න යනවා වැලිමංකඩවල ටික. මේකෙදි සමාගමේ වැඩ කරන සේවකයන්ගේ සේවා අයිතින් බරපතල අර්බුදයකට ලක් වෙනවා. ඒකට අනුව පහුගිය සිකුරාදා ඒ සේවකයෝ කොළඹ ආවා අර්ථසාධක අරමුදල Tamanට නොගීම ගැන පැමිණිලි කරා. සෙනසුරාදා ඒක සම්බන්ධ වෘත්තීය සමිති රැස්වීම දාලා තිබුණා. වෘත්තීය සමිතිය එකතු වුණා මේ සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. අන්න එතනට කඩා වැදුනා අලි රොෂාන්ගේ ගෝලියෝ ටික. තමයි උනේ. එතෙන්ද කඩා වැදුනා අර ජාවාරම්කාරයට. ඔය කඩම් වැදිලා වෘත්තීය සමිති ක්‍රියාධරයන්ට ගැහුවා. අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රනන්ද සිල්වා සහෝදරයාටත් පහර දුන්නා. ඔහු රෝහල්ගත වෙලා හිටියේ පහුගිය දින කීපේ. ඒකට බලහත්කාරයෙන් අලිමංකඩවල් අත්පත් කරගන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරේ. පොලිසිය මැදිහත් වෙලා නතර කිරීමක් කළා. නමුත් දැන් මේ වැඩේ දිගට යනවා. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වනාන්තර කැපීමයි ගංගවල් හාරණ එකයි. දැන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්මේ තිබ්බේ කොහොමද? ඒකේ තිබ්බේ ගංගවල් රැක ගැනීම සඳහා මූදු වැලි පිරිසිදු කරලා මේ ඉදිකිරීම් කර්මාන්තයට භාවිතා කරන ක්‍රමයක් හදනවා කියලා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ. හැබැයි ඇවිල්ලා කරේ අවුරුදු 115ක් තිස්සේ තිබුණු ගංගා ආරක්ෂා කිරීමේ නීති සියල්ල නොතකා අපි වැඩ කරන්නේ අපි කැමති විදිහට කියලා වැඩ කරන්න ගත්ත. දැන් මේ අධිකරණ නියෝග කඩ කරන්නේ. අධිකරණ නියෝගයක් කඩ කරමින් තමයි දැන් මේ මනම් පිටියට මැදිහත් වෙන්න යන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒක සම්බන්ධ කතා කරන අයට මැරයෝ දාලා ගහන ස්ථාවරය තමයි මේ ඉන්නේ. එතකොට මේක ඊටාම භයානක තත්ත්වයක්. මේක ඇතුලේ ලංකාවේ පරිසරය අපි ලෝක මට්ටමින් අර්බුදයට ලක් වෙලා තියෙනවා. මොකද අර වනසත්ව අරමුදල ලෝක වනසත්ව අරමුදල ගිය සුමානේ නිකුත් කරා වාර්තාවක්. ඒකට අනුව 1970 ලෝකෙ හිටපු වනජීවීන්ගෙන් අවුරුදු 50කට පස්සේ 2020 වෙද්දි ඉතුරු වෙලා ඉන්නේ එකල හිටපු වනජීවීන්ගෙන් 3න් එකක් විතරයි. 3න් එකයි ඉතුරු වෙලා ඉන්නේ. කියන්නේ අවුරුදු 50ක් ඇතුලේ හිටපු සමස්ත වනජීවීන්ගෙන් 3න් දෙකක් ගෝලීය මට්ටමේ විනාශ කළා දාලා. ඒතර අවුරුදු 50ක් ඇතුළත 3න් දෙකක් විනාශ කළා. 3න් එකයි ඉතුරු වෙලා ඉන්නේ. ඒකට ඉදිරි අවුරුදු 25 30 ඇතුලේ මොනවා වෙයිද? ඒ ප්‍රශ්නේ අපි ඉස්සරහ ඉන්නවා. මේක සම්පූර්ණ මිහිතලයේ පැවැත්ම, මිනිස්සුන්ගේ පැවැත්ම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකට ඒකෙදි අර පරිසර වේදින් නිසා තමයි රට සංවර්ධනය කරන්න බෑ වගේ ගෝලියෝ ලව්ව කියව දැන් මේ කරන්න යන්නේ මොකද්ද කියන එක සම්බන්ධ ඊටාම බරපතල අවධානය යොමු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. අපි මේක සම්බන්ධ මේ එල්ල වෙමින් තියෙන තත්ත්වෙ ඊට අමතරව තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. දැන් මන්නාරම් රෝනියේ khනිජ හරන්න ඇවිල්ලා තියෙන ඕස්ට්‍රේලියානු සමාගමක්. ටයිටේනියම් සෑන්ඩ්ස් ලිමිටඩ් කියලා ඕස්ට්‍රේලියානු සමාගමක්. දැන් මේක නීත්‍යානුකූලව එතන ඊටාම වටින khනිජ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒක ටයිටේනියම් අඩංගුයි ඒ khනිජව. එතන khනිජ ටොන් මිලියන් 264ක් තියෙනවා කියලා කියන්නේ. ඒකේ රූටයිල් තියෙනවා, ඉල්මනයිට් තියෙනවා, සර්කෝන් තියෙනවා, ගානට් කියන මැණික් වර්ගය තියෙනවා. විශාල වටිනාකමකින් සහිත khනිජ දැන් මේ khනිජ කනින්න පටන් ගන්න තියෙන ඕස්ට්‍රේලියාවේ සමාගම. ඒත් මේක ගැන එකිනෙකට පරස්පර දේවල් යන්නේ. රජයේ පුවත්පත වන ඩේලි නිවුස් පුවත්පත කියනවා සම්පූර්ණ රාජ්‍ය අනුමැතියක්, කැබිනට් අනුමැතියක් සහිතව තමයි මේ ටයිටේනියම් හාරන්නේ කියලා. අමාත්‍ය විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍යවරයා කියනවා කිසිදු අනුමැතියක් හම්බෙලා නැහැ මේ khනිජ අධීක්ෂණය මේක සම්පූර්ණ නීති විරෝධී කියලා. දැන් රජය හරියට අපිට අදහසක් කියන්න මේ කැණීම් නීත්‍යානුකූලද නීති විරෝධීද කියලා. රජයේ පුවත්පත කියනවා නීත්‍යානුකූලයි කියලා. රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ඇවිල්ලා කියනවා මේක නීති විරෝධී වහම ඕස්ට්‍රේලියානු සමාගම එලවන්න ඕනේ කියලා. එතකොට දැන් මොකද්ද මේකේ ඇත්ත තත්ත්වය?
ඒ නිසා මේ අඩුම ගානේ ඒක පිළිබඳ ඇත්ත තත්ත්වවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එකම දේ තේරෙන්නේ මහා දැවන්ත විනාශයක් පරිසරයටත් මිනිස්සුන්ගේ අයිතීන්ටත් සිද්ධ වෙමින් යනවා කියන එක. ඉතින් මේකට එරෙහිව අපි හිතනවා පුළුල් පෙරමුණක් ඇතුලේ වැඩ කරන්න ඕන කියලා. ඒ සඳහා අපි පරිසරවේදීන් ඇතුළු මේ සම්බන්ධ උනන්දුවක් දක්වන පිරිස් සමග ඉදිරියේදී සාකච්ඡා කැඳවලා තියෙනවා. ඒ අයත් සමග ඒකාබද්ධව ක්‍රියාමාර්ග වලට එළඹෙන්න අපි උත්සාහ කරමින් ඉන්නවා.